ගෘහ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය පළවෙනි පාඩම ප්‍රශස්ත ජීවන පරිසරය. ප්‍රශස්ත ජීවන පරිසරය යන පාඩම යටතේ එන සියලු ප්‍රශ්න මෙම වීඩියෝ මගින් සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නය. ප්‍රශස්ත ජීවන පරිසරය යනු කුමක්ද? මිනිසා ඇතුළු සමස්ත ලෝකයේ තිරසර යහපැවැත්ම උදෙසා භෞතික හා සමාජ ජීවන පරිසරයේ ඇති සහයෝගීතාවයෙන් ගොඩනැගෙන පරිසරය ප්‍රශස්ත ජීවන පරිසරය ලෙස හැඳින්විය හැකිය. දෙවැනි ප්‍රශ්නය. ප්‍රශස්ත ජීවන පරිසරයේ බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද? සමාජ ජීවන පරිසරය, භෞතික ජීවන පරිසරය. තුන්වෙනි ප්‍රශ්නේ භෞතික ජීවන පරිසරය බෙදෙන ප්‍රධාන කොටස් තුන මොනවාද? අභ්‍යන්තර අවකාශ නිර්මාණය, ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය, ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය. සමාජ ජීවන පරිසරය යනු කුමක්ද? පුද්ගලයෙකුගේ, පවුලේ සමාජිකයන්ගේ හා පවුලෙන් පරිබාහිර සමාජයේ සමාජිකයන්ගේ සිතුම් පැතුම්, සමාජ හැසිරීම් හා ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ගොඩනැගුණු පරිසරය සමාජ ජීවන පරිසරය ලෙස හැඳින්විය හැකිය. භෞතික ජීවන පරිසරය යනු කුමක්ද? මිනිසාගේ අවශ්‍යතා අනුව කළමනාකරණය කරනු ලැබූ පරිසරය භෞතික ජීවන පරිසරය ලෙස හැඳින්විය හැකිය. අභ්‍යන්තර අවකාශ නිර්මාණය යනු කුමක්ද? මිනිසා සිය වාසස්ථාන ලෙස වෙන් කර ගන්නා හෝ ඉදි කර ගන්නා සංයුක්ත අවකාශයන් අභ්‍යන්තර අවකාශයක් ලෙස හඳුනාගත හැකිය. අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ මූලික පියවර උදාහරණ සහිතව පැහැදිලි කරන්න. අතීතයේදී ගල් ගුහා හෝ එබඳු ස්වභාවික සංවෘත අවකාශයන්හි ජීවත් වූ මිනිසා එම අවකාශයන් තුල ජීවත් වීම සඳහා සුවපහසු ලෙස සකස් කර ගැනීම අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ මූලික පියවර වේ. උදාහරණ ගල් ගුහා දිගේ ගලන වැසි ජලය අභ්‍යන්තරයට ගලා එම වැළැක්වීම සඳහා කටාරම් කෙටීම. ගල් ගුහා ඇතුළත පොළව සමතලාකර සුමටව සකස් කිරීම. ශ්‍රී ලංකාවේ භූදර්ශන නිර්මාණයේ ආරම්භය සඳහා උදාහරණ සපයන්න. වාරිච්චි බිත්ති, ගොඩමැටි ගාන ලද පොළව, පොල්ලතු හෝ පිදුරු යෙදු වහලේ සහිත නිවාස ඉදි කිරීම ශ්‍රී ලංකාවේ භූදර්ශන නිර්මාණයේ ආරම්භයයි. ජීවන පරිසරය වඩාත් ප්‍රශස්ත කර ගැනීම සඳහා මිනිසුන් භාවිත කළ උපක්‍රම මොනවාද? නිවාසාවට එලිමහන් ප්‍රදේශයක් නිර්මාණය කිරීම, සතුන් ගෙවන පීඩා අවම කිරීමට ගෙවත්ත වටා වැටක් ඉදි කිරීම, ගෙවැත්තේ ගොවිතැන් කිරීම. ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම් මොනවාද? භෞතික, සමාජීය හා මානසික පීඩාවන් අවම කර ගැනීම. ගෝලීය තිරසාරත්වයට දායකත්වය දැක්විය හැකි ප්‍රශස්ත ජීවන පරිසරයක් ගොඩනැගීම. නිර්මාණශීලීව හා පර්යේෂණාත්මකව ජීවන පරිසරය වඩාත් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට හැකිවීම. නිර්මාණකරණයේදී භාවිත කරන උපයෝගිතා සාධක කීයද? ඒ මොනවාද? උපයෝගිතා සාධක 6කි. පළවෙනි එක අනුකූලත්වය, දෙවෙනි එක කලාත්මක බව, 3 කාලාවකාශ නිර්මාණය කිරීම හා නිර්ණායකයන්ට ගැළපීම, 4 සැකැස්ම හා පිහිටීම, 5 ප්‍රමාණය හා සමානුපාතික බව, 6 වටිනාකම් පද්ධතිය. අනුකූලත්වය යනු කුමක්ද? පවතින භෞතික, සමාජීය, ආර්ථික, දේශපාලනික
හා පාරිසරික සාධක සමග ගැලපීම, පවත්නා ප්‍රදේශයේ සංවත සංවර්ධන කටයුතු, සංවහන රටා හා පොළවේ ස්වභාවය, ජීවත් වන්නන්ගේ හා භාවිත කරන්නන්ගේ ආකල්ප සමග ගැලපීම. ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම් මොනවාද? භෞතික, සමාජීය හා මානසික පීඩාවන් අවම කර ගැනීම. ගෝලීය තිරසාරත්වයට දායකත්වය දැක්විය හැකි ප්‍රශස්ත ජීවන පරිසරයක් ගොඩනැගීම. නිර්මාණශීලීව හා පර්යේෂණාත්මකව ජීවන පරිසරය වඩාත් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට හැකිවීම. නිර්මාණකරණයේදී භාවිත කරන උපයෝගිතා සාධක කීයද? ඒ මොනවාද? උපයෝගිතා සාධක 6කි. පළවෙනි එක අනුකූලත්වය, දෙවෙනි එක කලාත්මක බව, 3 කාලාවකාශ නිර්මාණය කිරීම හා නිර්ණායකයන්ට ගැලපීම, 4 සැකැස්ම හා පිහිටීම, 5 ප්‍රමාණය හා සමානුපාතික බව, 6 වටිනාකම් පද්ධතිය. අනුකූලත්වය යනු කුමක්ද? පවතින භෞතික, සමාජීය, ආර්ථික, දේශපාලනික හා පාරිසරික සාධක සමග ගැලපීම, පවත්නා ප්‍රදේශයේ සංවත සංවර්ධන කටයුතු, සංවහන රටා හා පොළවේ ස්වභාවය, ජීවත් වන්නන්ගේ හා භාවිත කරන්නන්ගේ ආකල්ප සමග ගැලපීම. නිර්මාණකරණයේදී භාවිත කරන මූලික සාධක 3 මොනවාද? සංකල්පය, භාවිතය හා භාවිත කරන්නන්, සන්දර්භය. සංකල්පය යනු කුමක්ද? නව නිර්මාණයකදී ඉඩමේ පවතින සියලුම භෞතික, සමාජීය හා පාරිසරික සාධක සමග සලකා බැලීමෙන් පසුව නිර්මාණය පිළිබඳ නිර්මාණ ශිල්පියාගේ මනසේ ඇදෙන මූලික නිර්මාණාත්මක අදහස සංකල්පය ලෙස හඳුන්වයි. සන්දර්භය. සන්දර්භය බෙදෙන ප්‍රධාන කොටස් 3කි. භෞතික පරිසරය, සමාජ පරිසරය, ආර්ථික පරිසරය. භෞතික පරිසරයට අයත් වන්නේ භූමියේ ස්වභාවය, දේශගුණය. සන්දර්භය යටතේ භෞතික පරිසරය තවත් කොටස් 2කට බෙදේ. ආසන්න භෞතික පරිසරය, සමස්ත භෞතික පරිසරය. ආසන්න භෞතික පරිසරය යනු කුමක්ද? නිර්මාණය සඳහා භාවිත කරන භූමියේ පිහිටීම, පාංශු වර්ගය, ශාක ගහණය, එහි හැඩය මෙන්ම ප්‍රායෝගික පහසුකම්, ජලය, විදුලිය, වාතාශ්‍රය, ආලෝකය ලැබීම ආසන්න භෞතික පරිසරයට අයත් වෙනවා. සමස්ත භෞතික පරිසරය යනු කුමක්ද? මේ සඳහා තෝරාගත් භූමිය අයත් වන විශාල ප්‍රදේශයේ හෝ නගරය මීට අයත් වෙනවා. ඉඩම පිහිටි නගරයේ නේවාසික ප්‍රදේශ නම් කර ඇති විට එම ප්‍රදේශවල පමණක් නිවාස ඉදිකිරීම කළ යුතුය. කාර්මික ප්‍රදේශවල නිවාස ඉදිකිරීම නොකළ යුතුය. සමස්ත ප්‍රදේශයේ ජල ගලා යාම, ශාක ගහණයේ පිහිටීම, පිහිට ඇති ආයතන, ගොඩනැගිලිවල උස හා ඒවායේ ගති ලක්ෂණ හා බාහිර පෙනුම ආදී ලක්ෂණ සමස්ත භෞතික පරිසරය තුළින් සලකා බැලිය යුතුය. සමාජ පරිසරය යනු කුමක්ද? සමාජ පරිසරයට අයත් වන්නේ දේශපාලනික, සංස්කෘතික, මානසික කියන සාධක. නිර්මාණකරණයේ මූලිකාංග. නිර්මාණකරණයේ මූලිකාංග 4ක් තියෙනවා. පළවෙනි එක රේඛා, 2 හැඩය, 3 වයනය, 4 වර්ණය. රේඛා වර්ග 5ක් තියෙනවා. සිරස් රේඛා, තිරස් රේඛා, වක්‍ර රේඛා,
අක්වක් රේඛා, විකර්ණාකාර රේඛා. සිරස් රේඛා වලින් පිළිබිඹුවන හැඟීම් තිබෙනවා. සිරස් රේඛා මගින් උස් බව, දැඩි බව, උසස් බව, ඍජු බව, ශක්තිමත් බව, ගෞරවනීය බව පිළිබිඹු වෙනවා. තිරස් රේඛා මගින් තැන්පත් බව, ශාන්ත බව, නිශ්චල බව, පුළුල් බව, මිටි බව. වක්‍ර රේඛා මගින් සුන්දර බව, සිත්කලු බව, ප්‍රීතිමත් බව, සංසුන් බව, නම්‍යශීලී බව පිළිබිඹු වෙනවා. අක්වක් රේඛා මගින් කලබලකාරී බව, ක්‍රියාශීලී බව, චලනය, රිද්මයානුකූල බව, ලාලිත්‍ය පිළිබිඹු වෙනවා. විකර්ණාකාර රේඛා මගින් කලබලකාරී බව, ක්‍රියාශීලී බව, නොසන්සුන් බව පිළිබිඹු වෙනවා. නිර්මාණකරණයේ මූලිකාංග වන දෙවැනි මූලිකාංගය හැඩය. හැඩය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ද්විමාන හැඩය, ත්‍රිමාන හැඩය. ද්විමාන හැඩය කියන්නේ ද්විමාන මතු පිටක රේඛා සම්මිශ්‍රණයෙන් ඇතිවන හැඩතල ද්විමාන හැඩතල කියලා හඳුන්වනවා. නැත්නම් ද්විමාන හැඩය කියලා හඳුන්වනවා. ත්‍රිමාන හැඩය යනු කුමක්ද? ත්‍රිමාන අවකාශයක් තුල විවිධාතට විහිදෙන රේඛා සම්මිශ්‍රණයකින් නිර්මාණය වන හැඩතල ත්‍රිමාන හැඩතල වෙනවා. වයනය. වයනය යනු කිසියම් නිර්මාණයක මතුපිට පෘෂ්ඨය ස්පර්ශ කිරීමේදී දැනෙන ස්වභාවය. වයනය ගෘහ නිර්මාණයේදී විවිධ අයුරින් භාවිත කරන්න පුළුවන්. මෘදු, සිනිඳු, ගොරෝසු, රළු යනාදී වශයෙන් විවිධ වයනයන් යටතේ විස්තර කරන්න පුළුවන්. ගොඩනැගිල්ලක බිත්ති, බිම, වහලය, දොර ජනෙල් හා ගෘහ භාණ්ඩ ආදීයේ වයනයේ විවිධත්වයක් ඇති කිරීමෙන් අලංකාරය වැඩි කරගන්න පුළුවන්. වර්ණය. වර්ණය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. ප්‍රාථමික වර්ණ, ද්විතීක වර්ණ, අන්තර්මාධ්‍යමික වර්ණ, තෘතීක වර්ණ, උණුසුම් වර්ණ, සිසිල් වර්ණ, උදාසීන වර්ණ ලෙස වර්ණ විවිධ කොටස් වලට බෙදෙනවා. ප්‍රාථමික වර්ණ නැත්නම් මූලික වර්ණ ප්‍රධාන වශයෙන් තුනයි. රතු, කහ, නිල්. මෙන්න මේ වර්ණ තුන ප්‍රාථමික වර්ණ ලෙස හඳුන්වනවා. රතු, කහ, නිල්. ද්විතීක වර්ණ. ද්විතීක වර්ණ හැදෙන්නේ ප්‍රාථමික වර්ණ දෙකක් එක සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර වීමෙන් තමයි ද්විතීක වර්ණයක් සෑදෙන්නේ. ද්විතීක වර්ණ තැඹිලි, කොළ, දම්. තැඹිලි වර්ණය හැදෙන්නේ ප්‍රාථමික වර්ණ වන රතු හා කහ මිශ්‍ර වීමෙන්. සම ප්‍රමාණ වලින් මිශ්‍ර වීමෙන් තමයි තැඹිලි වර්ණය හැදෙන්නේ. කොළ වර්ණය හැදෙන්නේ ප්‍රාථමික වර්ණ වන කහ, නිල් මිශ්‍ර වීමෙන්. දම් වර්ණය හැදෙන්නේ ප්‍රාථමික වර්ණ වන නිල්, රතු වර්ණ මිශ්‍ර වීමෙන්. අන්තර්මාධ්‍යමික වර්ණ. අන්තර්මාධ්‍යමික වර්ණය අනු ප්‍රාථමික වර්ණයක් හා ඊට යාබදව ඇති ද්විතීක වර්ණයක් සම ප්‍රමාණ වලින් මිශ්‍ර වීමෙන් සෑදෙන වර්ණ අන්තර්මාධ්‍යමික වර්ණ ලෙස හඳුන්වනවා. කහ තැඹිලි, කහ කොළ, නිල් කොළ, නිල් දම්, රතු දම්, රතු තැඹිලි අන්තර්මාධ්‍යමික වර්ණ වේ. තෘතීක වර්ණ. තෘතීක වර්ණ සෑදෙන්නේ ද්විතීක වර්ණ දෙකක් සම ප්‍රමාණ වලින් මිශ්‍ර වීමෙන්. තෘතීය කහ, තෘතීය රතු, තෘතීය නිල්. තෘතීය කහ හැදෙන්නේ ද්විතීක වර්ණ වන කොළ, තැඹිලි මිශ්‍ර වීමෙන්. තෘතීය රතු හැදෙන්නේ ද්විතීක වර්ණ වන
දම් තැඹිලි සම ප්‍රමාණවලින් මිශ්‍ර වීමෙන්. තෘතීය නිල් හැදෙන්නේ ද්විතීක වර්ණ වන කොළ දම් සම ප්‍රමාණයෙන් මිශ්‍ර වීමෙන්. උදාසීන වර්ණ. උදාසීන වර්ණ චක්‍රයට අයත් වෙන්නේ නැහැ. උදාසීන වර්ණ 4ක් තියෙනවා. සුදු, කළු, දුඹුරු, අලු. උණුසුම් වර්ණ. රතු, දම්, නිල්, රතු තැඹිලි, රතු දම්, නිල් දම්. සිසිල් වර්ණ. තැඹිලි, කහ, කොළ, කහ තැඹිලි, කහ කොළ, නිල් කොළ. වර්ණවල ගුණාංග. වර්ණවල ගුණාංග 3ක් තියෙනවා. පළවෙනි ගුණාංගය වර්ණ නාමය. දෙවෙනි ගුණාංගය වර්ණයේ වටිනාකම. තුන්වෙනි ගුණාංගය වර්ණයේ තීව්‍රතාවය. වර්ණ නාමය යනු කුමක්ද? වර්ණයක් සුවිශේෂීව හඳුන්වන නාමය වර්ණ නාමය වේ. නිල් පැහැය. තද නිල්, ලා නිල්, මුහුදු නිල්, මොණර නිල්. රතු පැහැය. තද රතු, ලා රතු, නාදලු රතු. කොළ පැහැය. තද කොළ, ලා කොළ, ගොම කොළ. දෙවෙනි ගුණාංගය වර්ණයේ වටිනාකම. වර්ණයේ වටිනාකම යනු වර්ණයේ ලා හෝ තද බවයි. වර්ණය ලා වර්ණ අගෙන් අඩුවන අතර තද වර්ණ අගෙන් වැඩි වේ. වර්ණයකට කළු එකතු කිරීමෙන් තද පැහැයද සුදු එකතු කිරීමෙන් ලා පැහැයද ඇතිවේ. තුන්වෙනි වර්ණවල ගුණාංගය වර්ණයේ තීව්‍රතාවය. වර්ණයක දීප්තිමත් හෝ අඳුරු බව මින් අදහස් කෙරේ. රතු වර්ණයේ දීප්තිමත් බව අඩු කිරීමට කොළ වර්ණයේ ස්වල්පයක් එකතු කිරීම. රතු වර්ණයට කළු එකතු කිරීමෙන්ද දීප්තිමත් බව අඩු කරගන්න පුළුවන්. වර්ණයක දීප්තිමත් බව අඩු කර ගැනීමට නම් වර්ණ චක්‍රයේ එම වර්ණයට ප්‍රතිවිරුද්ධව ඇති වර්ණ එකතු කළ යුතුය. නිර්මාණකරණයේ මූලධර්ම. නිර්මාණකරණයේ මූලධර්ම 6කි. 1. රිද්මය 2. තුලනය 3. අවධාරණය 4. ඒකමිතිය 5. සමෝදානය 6. සමානුපාතික බව. රිද්මය. රිද්මය යනු කුමක්ද? රිද්මය යනු පුනරුක්තිය මගින් නැතිවෙන දෙයකි. පුනරුක්තිය ඇති තැන රිද්මය ඇත. රිද්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ආඝාත්මක රිද්මය, අනාඝාත්මක රිද්මය. ආඝාත්මක රිද්මය යනු එකම ලක්ෂණය නැවත නැවත පෙන්눔 කරයි, එය ඍජුව පෙනේ. අනාඝාත්මක රිද්මය යනු එකම ලක්ෂණය නැවත නැවත පෙන්눔 කරයි, නමුත් මෙය ඍජුව නොපෙනේ, වක්‍රාකාරයෙන් පෙන්눔 කරයි. තුලනය. තුලනය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. සමමිතික තුලනය, අසම්මත තුලනය. සමමිතික තුලනය අනු ගොඩනැගිල්ලේ හෝ එහි ඇතුළත උපාංගවල දුෂ්‍යබර සමමිතික ආකාරයෙන් සකස් කිරීම සමමිතික තුලනය වේ. අසම්මත තුලනය. යම් ගොඩනැගිල්ලක හෝ වෙනස් සැලැස්මක් නිර්මාණය කිරීමේදී ඊට ඇතුළත් උපාංග ඒවාගේ දුෂ්‍යබර ප්‍රමාණයේ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මධ්‍ය ලක්ෂයේ සිට අසමාන දුරින් පිහිටුවා තුලනාත්මක බවක් ඇති කිරීම අසම්මත තුලනය වේ. අවධාරණය යනු කුමක්ද? යම් සැලැස්මක් තුල නිශ්චිතව තෝරාගත් උපාංගයක් හෝ කිහිපයක්
අනෙක් උපාංගයන්ගෙන් සහයෝගය සහිතව වඩාත් ඉස්මතු වන ලෙස හෝ අවධාරණය වන ලෙස පෙන්වීම අවධාරණය ලෙස හඳුන්වයි. ඒකමිතිය. ඒකමිතිය යනු විවිධ උපාංගවලට යම් ආකාරයක ගම්යක් නැතහොත් එකගත්වයක් ගැබ් කිරීම ඒකමිතිය වේ. මෙය හැඩය, වර්ණය හා වයනය ආදී ඕනෑම මූලිකාංගයක් හෝ කිහිපයක් විවිධාකාරයෙන් ගැලපීම මගින් නැති කරන්න පුළුවන්. සමෝදානය යනු කුමක්ද? වර්ණය, වයනය හා ප්‍රමාණය වැනි ලක්ෂණ එකිනෙක පරයා නොවන ලෙසත් එකිනෙක අතර ගැටුම් ඇති නොවන ලෙසත් ප්‍රබලත්වයේ සීරුමාරු කොට සකස් කිරීම සමෝදානය වේ. සමානුපාතික බව. නිර්මාණයක සැලැස්මක දිග, පළල හා උස මෙන්ම දෘශ්‍යබර හා ප්‍රමාණය යන සාධක එකිනෙක හා ගැළපෙන අනුපාතිකයන්ගෙන් සකස් කර ගැනීම සමානුපාතික බව වේ. සංකල්පීය එළඹුම් යනු කුමක්ද? සංකල්පීය එළඹුම් තුනකි. තිරසර බව, තිරසර බව, සෞන්දර්යාත්මක බව, ක්‍රියානුරූපී බව. තිරසර බව යනු කුමක්ද? පවත්නා නිර්මිත පරිසරයට හා ස්වභාවික පරිසරයට උචිත වන පරිදි සහ එම පරිසර සමග සහයෝගී බවින් යුතුව නව නිර්මාණයේ ස්ථායී බව ගොඩනැගීමේ හැකියාව තිරසර බව ලෙස හඳුන්වයි. තිරසර බව යටතේ ප්‍රධාන කොටස් දෙකකි. හරිත සංකල්පයේ මූලිකාංග හා කාබන් පාසලකුණු. හරිත සංකල්පයේ මූලිකාංග මොනවාද? අවම ශක්ති පරිභෝජනය, අවම ජල පරිභෝජනය, අපද්‍රව්‍ය අවම කිරීම. කාබන් පාසලකුණු යන කුමක්ද? හරිතාගාර ආචරණය ඇති කරන වායු කොපමණ ප්‍රමාණය පරිසරයට මුදාහරණු ලබයිද යන පරීක්ෂා කර බැලීම හරිතාගාර ආචරණය වේ. සෞන්දර්යාත්මක බව. සෞන්දර්යාත්මක බව බෙදෙන ප්‍රධාන කොටස් තුන මොනවාද? සාම්ප්‍රදායික බව, නූතනත්වය, පශ්චාත් නූතන සම්ප්‍රදාය. සාම්ප්‍රදායික බව සඳහා උදාහරණ: දේශීය සම්ප්‍රදාය දළදා මාලිගාව, යුරෝපීය සම්ප්‍රදාය ජාතික කෞතුකාගාරය. නූතනත්වයේ ස්වර්ණමය යුගය කුමක්ද? 1850 1860 කාලය නූතනත්වයේ ස්වර්ණමය යුගය වේ. සරල හැඩයෙන් යුතු කැටයම් අඩු ගොඩනැගිලි, කොන්ක්‍රීට් හා වීදුරු භාවිතය, වර්ණ භාවිතය අඩුවීම, සංකීර්ණ බව හා කැටයම් භාවිතය අඩුවීම, ජ්‍යාමිතික හැඩතලවලට මුල් තැන දීම නූතනත්වයේ දක්නට ලැබුණු විශේෂාංග වේ. ක්‍රියානුරූපී බව. ක්‍රියානුරූපී බව කොටස් තුනකි. නිවැරදි ක්‍රියා සම්බන්ධතා, උචිත බව, ප්‍රමිතිය. ක්‍රියානුරූපී බව යනු කුමක්ද? නිර්මාණකරණයේදී නිර්මාණය ඇතුළත සිදුවෙතැයි අපේක්ෂිත කාර්ය වඩාත් කාර්යක්ෂමව හා සුමටව ඉටු කළ හැකි ආකාරයට නිර්මාණ සැලසුම් කිරීම. අභ්‍යන්තර අවකාශ නිර්මාණයේදී අවධානය යොමු කළ යුතු අංග මොනවාද? ගෘහ භාණ්ඩ හා උපකරණ, බිත්ති, පොළව, වහලය, සිවිලිම, ආලෝකකරණය, ස්වභාවික ආලෝකය, කෘත්‍රිම ආලෝකය. උපාංග: තිර රෙදි, මල් සැකසුම්, ගෘහාභ්‍යන්තර ශාක, මැද මිදුල, පොකුණ, දිය ඇලි, වාතාශ්‍රය. බාහිර අවකාශ නිර්මාණකරණයේදී අවධාරණය යොමු කළ යුතු අංග: පරිසරය, හැඩතල නිර්මාණය,
ධාරිතාවය, ශාක වර්ග, උපාංග, භූදර්ශන, සංසරණය, අක්ෂ. භූදර්ශනය බෙදෙන ප්‍රධාන ආකාර දෙක මොනවාද? සුමට භූදර්ශනය, දෘඪ භූදර්ශනය. අක්ෂ බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද? භෞතික අක්ෂ, දෘශ්‍ය අක්ෂ. ප්‍රශස්ත ජීවන පරිසරය යන පාඩමේ සියලු කොටස් එපමණකි. ඉතිරි පාඩම් සඳහා අපි සමග රැඳී සිටින්න. 2024 A-level සිසුන් සඳහා පේපර් ක්ලාස් මේ දිනවල ආරම්භ කර ඇත. 076යි 68යි 18යි 753 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සියලු පාඩම් ආවරණය කරමින් ප්‍රශ්න හා පිළිතුරු එහිදී සාකච්ඡා කරනු ලැබේ. ස්තුතියි.